And now, live at 12. අයිබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් ඇක්ටිව් සමග. මම නිමේෂ් විජේසූරිය. මම ෆාතිමා නස්රින්. අදත් මුල්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි. COVID-19 වෛරසයේ ව්‍යාප්තිය පාලනයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට. ලෝකයේ 160 වෙනි ස්ථානයේ තමයි අපි ඉන්නේ. අංක 1 ඇමරිකාව, 2 ස්පාඤ්ඤය, මරණ සහ ආසාදිතයෝ අතින් අපි යටින්ම ඉන්නේ. අලුතින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 6 දෙනාම නෞක හමුදාවෙන්. පාර්ලිමේන්තුවේ වේත්‍රධාරීවරයාත් නිරෝධායනයට යොමු කෙරේ. අදත් ප්‍රදේශ කිහිපයකදී සෞඛ්‍ය ආරක්ෂක උපදෙස් උල්ලංඝනය කළ රේදුරන්ට පොලිසියෙන් අවවාද. වැලිකන්දේ වගා ගැටලුවක් හේතුවෙන් උණුසුම් තත්ත්වයක්. නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 6 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනා ගත්තා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව මේ වන විට 869ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව මේ වන විට දැක්වෙන්නේ 869ක් ලෙසයි. ඔවුන් අතුරින් 343 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති අතර තවත් රෝගීන් 517 දෙනෙකු ප්‍රතිකාර ලබනවා. වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ තවත් සැකකටයුතු රෝගීන් 114 දෙනෙකු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ පසුවන බවයි. මේ අතර ඊයේ දිනේ පමණක් රෝගීන් 6 දෙනෙකු මෙරටින් හඳුනාගත්තා. මේ 6 දෙනාම නාවික හමුදාවේ උදවිය. වශයෙන්ම පොකුරු පිළිබඳව කතා කරනවා නම් දැන් වෙන විට ඒ සියල්ල නිවි ගොස් තියෙනවා. එකම පොකුර හැටියට අපිට සලකන්න පුළුවන් නාවික හමුදාවේ මේ සෙබළුන්ට ඇතිවන ආසාදිත තත්වය. ඒ වගේම අපි ගත්තොත් එහෙම 511ක් අප සමග අපේ රෝහල් වල ප්‍රතිකාර ගන්න අවස්ථාවක 343ක් හොඳ වෙලා නිවෙස් වලට ගිහිල්ලා තියෙනවා. ඒ අනුව හරියට වගේ මේ රෝගීන් සුව වෙලා හොඳ වෙලා ගෙදර ගොස් ඇති බව ඔබට පෙනී යනවා ඇති. මේ අතර බම්බලපිටිය පොලිස් ශේත්‍ර බලකා මූලස්ථානයේදී අද පෙරවරුවේ PCR පරීක්ෂණ සිදු කෙරුණා. එහිදී පරීක්ෂාවට ලක් කළේ පොලිස් නිලධාරීන්. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ඊයේ දිනේ පමණක් PCR පරීක්ෂණ 1057ක් සිදු කළ බවයි. මේ අතර වෛරසය ආසාදිතව රෝහල්ගත කර සිටි රෝගීන් 22 දෙනෙකු සුවය ලබා ඊයේ රෝහල් වලින් පිටත්ව ගියා. එලෙස පිටව ගිය අය අතර වෙන්නපුව ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ 7 දෙනෙකුද වනවා. ඔවුන් ඊයේ පසුරුවේ තම නිවසට පැමිණි අතර සෞඛ්‍යාංශ සඳහන් කළේ ඉතාලියේ සිට පැමිණි පිරිසක් මෙලෙස රෝහල්ගත කර තිබූ බවයි. රෝගියාගේ නිරෝධන කටුව අදින් ආරම්භ වෙනවා දින 14ක්. එයින්පසු සියලුම රෝගීන් සුවපත් නිරෝගී පුජ්‍යලයන් සමාජයට මුදා හැරීමට අපි සූදානම්. මේ අතර පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාද නිරෝධායනය සඳහා යොමු කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. ඔහු ඉකුත් මාර්තු මාස 6 වෙනිදා පෞද්ගලික සංචාරයක් සඳහා නවසීලන්තයට සහ ඕස්ට්‍රේලියාවට ගොස් යලි මෙරටට පැමිණ තිබීම හේතුවෙන් ඔහු පසුගියදා ඕස්ට්‍රේලියාවේ සිට පැමිණියේ එරට සිටි ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමට පිටත් කළ විශේෂ ගුවන් යානයෙන්. අනතුරුවයි ඔහු දින 14ක නිරෝධායනයකට යොමු කෙරුණේ. මේ අතර වවුනියාව පම්පිමඩුව නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි තවත් 32 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර අද නික්ම ගියා. ඔවුන් අනුරාධපුර වවුනියාව හොරෝපතාන කැබිතිකොල්ලෑව සහ විලච්චිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්. මේ අතර එම නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි දරුවෙකුගේ උපන්දිනයක් සැමරීමටද යුද හමුදා නිලධාරීන් මෙලෙස පියවරගෙන තිබුණා. Happy birthday to you. ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වයේ යම්කිසි අඩුවක් කැපී පෙනෙන ලෙස පෙනෙන තිබුණත් ඔබට පෙනී යනවා මේ ප්‍රස්ථාරයට අනුව ලෝකයේ තවම කොවිඩ් සංඛ්‍යාව අඩුවීමක් නොව යම්කිසි ආකාරයකට තවදුරටත් පැවතීමක් සහ වැඩිවීමක් තියෙනවා. ඉතින් දැන් අපි මේ ගත කරන කාලය ශ්‍රී ලංකාවේ බාහිරට තාම විවෘතව නැහැ. බාහිරට සංවෘතවයි තියෙන්නේ. ඒ නිසා ඉදිරියේදී ගුවන් තොටුපොළ විවෘත කිරීමත් සමග දැනට මේක විවෘත කරලා තියෙන්නේ අපේම ශ්‍රී ලාංකිකයන්ට. ඒ අය නිරෝධායනට ලක් කරනවා. නමුත් ඉදිරියේදී වෙනත් අයටත් සංචාරකීන්ට උදාහරණයක් හැටියට වෙනත් උදවියට විවෘත කිරීමේදී අපිට අදට වැඩි අභියෝගයන්ට මුහුණ පාන්නට සිද්ධ වෙනවා. ඒ නිසා අප ඇති කරගත් හොඳ පුරුදු දිගටම පවත්වා ගැනීම අනිවාර්යෙන් කළ යුතුයි රෝගීන් සිටියත් නැතත්.
රට යථාවත් කිරීමේ වැඩපිළිවෙල යටතේ දෙවන දිනටත් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් අද දිනයේත් රාජකාරියට වාර්තා කළා. ඊයේ දිනයේ මෙන්ම අද දිනයේත් ගමනාන්ත 5ක සිට දුම්රිය 10ක් ධාවනය වූ අතර ලංගම සහ පෞද්ගලික අංශයේ බස් රථ රැසක්ද ධාවනය වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. දෙවනි දිනටත් අද දිනේ රාජකාරී කටයුතුවලට යාම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් විශාල ප්‍රමාණයක් තම සේවාස්ථානය කරා වාර්තා කරන ආකාරය දක්නට ලැබුණා. අප වාර්තාකරුවන් සඳහන් කළේ ඒ අතරින් බොහෝ දෙනෙකු නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් තම රාජකාරියට පැමිණි බවයි. ඊයේ දිනයට වඩා අද දිනේ සැලකිය යුතු බස් රථ ප්‍රමාණයක් අදාළ දිස්ත්‍රික්කයන් තුළ ධාවනය කිරීම සඳහා යොදවා තිබුණා. පානදුර හා කළුතර අතර අධික ලෙස මගින් පටවාගෙන පෞද්ගලික බස් රථයක් ධාවනය වන බවට ප්‍රදේශීය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලැබුණු තොරතුරක් මත උතුරු කළුතර පොලිසිය අදාළ බස් රථය පරීක්ෂාවට ලක් කළා. වැඩිපුර මගින් බස් රථයෙන් ඉවත් කිරීමට පියවරගත් පොලිසිය අදාළ බස් රථ හිමිකරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළා. හයිලෙවල් මාර්ගයේ ධාවනය වූ රථවාහනද ගොඩගමදී පොලිස් පරීක්ෂාවට ලක් වුණේ මේ ආකාරයෙන්. කළුතර හා කොළඹ අතර දිස්ත්‍රික් මායිමේ පිහිටි බණ්ඩාරගම කිදෙල්පිටිය හරහා ගමන් කරන රථවාහන අද දිනේදී කිදෙල්පිටිය පොලිස් මුරපොලේ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කළා. කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථ දෙකක් හා වෑන් රථයක් මෙහිදී පරීක්ෂාවට ලක් වුණා. වෑන් රථය තුළ විශාල පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ අතර පොලිසිය ඔවුන්ට දැඩි ලෙස අවවාද කළා. බස් රථයක් තුළද විශාල සේවක සේවිකාවන් පිරිසක් රැඳී සිටි අතර පොලිසිය උපදෙස් දුන්නේ වෙනත් වාහනයක් ගෙන්වා අදාළ පිරිස ආයතනීය වෙත ප්‍රවාහනය කරන ලෙසයි. මෙම පරීක්ෂා කිරීම සඳහා බණ්ඩාරගම හා පිළියන්දල පොලිස් ස්ථානවල නිලධාරීන් එක්ව සිටියා. මීට අමතරව දිවෙන පුරා ස්ථාන ගණනාවක වැඩිපුර මගින් රැගෙන ධාවනය වූ බස් රථ හා පෞද්ගලික වාහන පරීක්ෂා කිරීමට පොලිසිය කටයුතු කළා. කොළඹ ප්‍රදේශවලට ගමන් කරන ජනතාවට ගමන් කිරීමට බස් රථ මේ වෙනකොට නුවරින් පිටත් වීමක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. අද අලුයම 5:00ට පමණ විශේෂ දුම්රියක් කොළඹලා ධාවනය වුණා. අද පෙරවරුවේ ගාල්ල බස් නැවතුම්පොළ අසල දිගු පෝලිම්ද දක්නට ලැබුණා. ඔවුන් බොහෝ දෙනෙකු පැමිණ සිටියේ වෙනත් දිස්ත්‍රික්කවලට යාම සඳහායි. පවතින තත්ත්වය මත දිස්ත්‍රික්ක අතර මගින් ප්‍රවාහනය කරන බස් රථ ධාවනය නොකරන බවට ඔවුන් දැන නොසිටි බවටයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මේ අතර ගාලුපාරේ ගමන් ගන්නා සියලු රථවාහන දෙහිවල ප්‍රදේශයේදී විශේෂකාර්ය බලකාය පොලිසිය හා යුද හමුදාව එක්ව පරීක්ෂාවට ලක් කළා. මේ අතර ඊයේ මෙන්ම අද දිනේද ගමනාන්ත 5ක සිට කොළඹ බලා දුම්රිය ධාවනය වුණා. බෙලියත්ත, මහනුවර, මහව, අවිස්සාවෙල්ල හා පුත්තලම සිට මෙම දුම්රියන් කොළඹ කොටුව බලා ධාවනය වූයේ කලින් නම් කර ඇති කාර්යාල සේවක සේවිකාවන් රැගෙනයි. අද අලුයම බෙලියත්තෙන් පිටත් වූ දුම්රිය පෙරවරු 7:30 පමණ වන විට අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය කරා ළඟා වුණා. ඊයේ දිනේට වඩා වැඩිපුර මගින් සංඛ්‍යාවක් අද එහි ගමන් කළ අතර අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයෙන් අදාළ දුම්රියට ගොඩවීම සඳහා 49 දෙනෙකු තෝරාගෙන තිබූ අතර අද පැමිණ සිටියේ ඉන් 25 දෙනෙකු පමණයි. මේ අතර දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා ප්‍රකාශ කළේ කාර්යාල දුම්රිය මගින් ආයතනික සේවක සේවිකාවන් ප්‍රවාහනය කිරීම මිස සාමාන්‍ය මගී ජනතාව ප්‍රවාහනය කිරීමට මෙතෙක් අවසරයක් ලැබී නොමැති බවයි. රජයේ ආයතන හා පෞද්ගලික ආයතනවල අදාළ බලධාරීන් විසින් නම් කරන ලද අයවලුන් සඳහා පමණයි දුම්රිය ප්‍රවාහනය සැලසිය හැක්කේ. සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන් අනුගමනය කරමින් මගී ආසන වෙන් කරන ලද එවැනි පුද්ගලයන් සඳහා දුම්රිය 10ක් අද දිනක් ධාවනය කළා. සාමාන්‍ය මගී ජනතාවෙන් අපි ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේදී දුම්රිය වෙත පැමිණීමේ වළකින නිසා සිදුවන අපහසුතාවය පිළිබඳ කනගාටුවක් ප්‍රකාශ කරනවා. ඒ වගේම අපි ඉල්ලා සිටිනවා සියලුම රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතන වලින් ඉදිරි සතිය සඳහා බදාදා දින 6ට පෙර ලියාපදිංචි වෙන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙබ්බඩියේ හරහා ඉදිරියට අපි බලාපොරොත්තු වෙන්නේ මගේ ඉල්ලීම අනුව දුම්රිය ආසන සංඛ්‍යාව 12500කට එහා අපිට වැඩි කිරීමේ හැකියාව තියෙනවා මේ ශික්ෂක ක්‍රමය ඇතුළත. අද දිනත් මේ සම්බන්ධයෙන් ගරු අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අංශ සහ බස් හිමියන් සහ දුම්රිය ළංගම ඇතුළු සියලුම මගී ප්‍රවාහන අංශවල සාකච්ඡාවක් තව නොබෝ වෙලකින් පටන් ගන්නවා.
ඇඳරි නීතිය ක්‍රියාත්මක වුවද කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කද ඇතුළුව දිවයිනේ බොහෝ පළාත්වල ජනතාව ක්‍රමානුකූලව යලි සාමාන්‍ය ජනජීවිතයට යොමු වන ආකාරය ඊයේ සිට අදත් දක්නට ලැබුණා. කෙසේ වෙතත් ඇතැම් ස්ථානයන්හිදී නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරමින් පිරිස් කටයුතු කිරීම සම්බන්ධයෙන්ද අපට තොරතුරු වාර්තා වනවා. රට යලි සාමාන්‍ය තත්ත්වයට පත් කරලීමේ වැඩපිළිවෙල තුළ ඇඳරි නීතිය ක්‍රියාත්මකව පවතිද්දී කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල රාජකාරී කටයුතු ඊයේ සිට යලි ආරම්භ කෙරුණා. එහිදී රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සේවකින් සැලසුම් කළ වේලාවන් තුළ සේවයට කැඳවීම සහ යලි නිවෙස් බලා පිටත් කර හැරීමට පොලිසියද කටයුතු කර තිබුණේ නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පිළිබඳ දැඩි අවධානයක් යොමු කරමින්. අද වන විට කොළඹ මෙන්ම කොළඹින් පිටපළාත්ද යලි සාමාන්‍ය ජනජීවිතයට ක්‍රමානුකූලව යොමු වන ආකාරයද මෙලෙස දක්නට ලැබුණා. මේ කොළඹ රාජගිරිය සහ කෝට්ටේ ඇතුළු ප්‍රදේශවල අද උදෑසන දක්නට ලැබුණු තත්ත්වයයි. සිය සේවාස්ථාන කරා පැමිණෙන පිරිස් නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරද්දී ඇතැම් පිරිස් සේවා නොතකා කටයුතු කරන ආකාරය දක්නට ලැබෙනවා. මේ රට යලි විවෘත වීමත් සමග කළුතර නගරය තුළ දක්නට ලැබුණු තත්ත්වයයි. මහනුවර නගරයේද අද තරමක් කාර්යබහුල ස්වරූපයක් ඉසුළුවේ ජනතාව නගරය කරා පැමිණීමත් සමගයි. මහනුවර බස් නැවතුම්පලේ මෙලෙස දිගු පෝලිම් දක්නට ලැබුණේ ජනතාව යලි සිය දෛනික ජනජීවිතයට යොමු වන බවට තහවුරු කරමින්. මේ තංගල්ල දීවර වරායේ අද උදෑසන දක්නට ලැබුණු තත්ත්වයයි. ඊයේ දීවර වරායේ කටයුතු යලි ආරම්භ කෙරුණද එහි ගැවසුණු පිරිස් නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරමින් කටයුතු කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. බණ්ඩාරවෙල නගරයේ කොණ්ඩාකපන ස්ථාන සහ රූපලාවන්‍යාගාර හිමිකරුවන් අද මෙලෙස දැනුවත් කිරීමට කටයුතු කළේ යලි නුදුරු දිනක ඔවුන්ගේ සේවා ආරම්භීමත් සමග කටයුතු කළ ආකාරය පිළිබඳ නිසි අවබෝධයක් ලබා දෙමින්. මේ අතර අද විවෘත කර තිබුණු ආපනශාලා සහ ආහාර වෙළඳසැල් අද වසා දැමීමට හැටන් පොලිසිය නියෝග කළේ ඔවුන් නිරෝධායන නීතියට පටහැනිව ක්‍රියා කිරීම හේතුවෙන්. COVID-19 තත්ත්වයේ හේතුවෙන් తాවකාලිකව බසා දමා තිබුණු කොළඹ මැනින් වෙළඳපොළ ව්‍යාපාරික කටයුතු සඳහා ඊයේ විවෘත කෙරුණා. ඒ පිළිබඳව සොයා බැලීම සඳහා අප මේ මොහොතේදී සම්බන්ධ කර ගන්නවා ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති අංශයේ චන්දන පුස්සවෙල. චන්දන, කොහොමද මේ වෙද්දී මැනින් වෙළඳපොළේ පවතින තත්ත්වය? ඔව් ආයුබෝවන් සුබ මධ්‍යහ්නයක් කියලා ප්‍රාර්ථනා කරනවා. මැනින් වෙළඳ පොලේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් අද පෙරවරුවේ පත්තරේ වැඩසටහනින් අපි ඔබ වෙත තොරතුරු ගෙනාව. ඉතින් දහවල් වන විට මොන වගේ තත්ත්වයක්ද පවතින්නේ කියලා සොයා බලන්න අප මැනින් වෙළඳ පොලට පැමිණියා. ඔබට පෙනෙන්නේ නැති මේ ජනතාව මේ බඩු බාහිර ආදී මිලදීගැනීම සඳහා පැමිණි වෙළඳ මහතුන් වගේම ඒ වගේම තමයි පාරිභෝගික ජනතාවත් මේ ස්ථානයේ රැඳී සිටිනවා. තෝග වෙළඳාම් පමණයි මෙහි සිදු කරන්නේ. කොහොම වුණත් සඳහන් කළ යුතු කාරණා වන්නේ ආරක්ෂිත ක්‍රමවේදයන් කිසිවෙකු අනුගමනය කරන්නේ නැහැ. මෙවැනි තත්ත්වයක් පැවතුනහොත් මෙම මැනින් වෙළඳ පොළ ඉදිරියේදී යලි වසා දැමීමේ අවධානමක් තිබෙන බවට තමයි අපට පෙනී යන්නේ. ඉතින් මේ මැනින් වෙළඳ පොළේ මේ සංවිධායක මහතා අනිල් ඉන්ද්‍රජිත් මහතා ඉන්නවා. අපි ඔබතුමාගෙන් දැනගන්න කැමතියි මේ ආයුබෝවන් කියලා පිළිගන්න ගමන් මේ කටයුත්ත නිසි පරිදි ඉටුවෙන්නේ නැති බව තමයි අපට පේන්නේ. ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරන්නේ නැහැ. මෙවැනි තත්ත්වයක් පැවතුනහොත් දැඩි අවධානම තත්ත්වයක් තියෙන. මේ ගැන ඔබතුමාලා ඉදිරියේදී යම් ක්‍රියාමාර්ගයක් ගන්නවද? ඔව්, අපි නිරන්තර දැනුවත් කිරීම මේ සඳහා උදෑසන 4 සිට සිදු කරනවා. ශබ්ද විකාශන යන්ත්‍ර මගින් ඒ වගේම අපේ නිලධාරී මහතුන් ඉන්නවා වෙළඳ සංගමේ. ඔවුන් තැන් තැන් වල ඉඳන් මේ කුලී ශ්‍රමික මහතුන්, ව්‍යාපාරික මහතුන්, පාරිභෝගික මහතුන් සියලු දෙනාම දැනුවත් කිරීම නිරන්තරයෙන් සිදු කරනවා. ඒත් අපිට කියන්න කනගාටුයි මේ ගැන කිසිදු දැනුවත් වීමක් සිදු කරන්නට අපේ සිටින කුලී ශ්‍රමික මහතුන්, ව්‍යාපාරික මහතුන් සමහර කොටසක් සුළු පිරිසක් මේ සම්බන්ධයෙන් ඒවා පිළිපදින්නට සූදානමක් නැහැ. අපි මේ වෙලාවේ කියන්නේ අපි මේ වෙළඳපොළ විවෘත කරගත්තේ දැඩි වෙහසක් දරලා වෛද්‍ය උපදෙස් අනුව අපි දින 17ක් පුරාවට එක දිගටම මැනින් වෙළඳපොළ වසා තැබීමක් සිදු කරා. නැවතත් අපි ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා මේ වෙළඳපොළ නැවතත් විවෘත කරා. පාරිභෝගික මහතුන් මේ දිනවල විශාල ප්‍රමාණයක් වෙළඳපොළට පැමිණෙනවා. අන්න ඒක තමයි තියෙන තත්ත්වය. අපි මේ මොහොතේ මේ වෙළඳපොළට එන පාරිභෝගික මහතුන්ගෙන්, ව්‍යාපාරික මහතුන්ගෙන් ඇතුළු අනිකුත් සියලුම දෙනාගෙන් ඉල්ලීමක් කරනවා අපිට හැමදාම මේ වෛද්‍ය උපදෙස් මාධ්‍යයන් තුලින් නොයෙකුත් ස්ථානවල නිකුත් කරනවා. ඒවා පිළිපැදලා මේ වෙළඳ පොලේ ඔබගේ වැඩ කටයුතු සිදු කරන්න නැතහොත් වැඩි කාලයක් යන්න
ඉස්සල්ලා මේ වෙළඳපොළ නැවතත් වහන්නට සිදුවේ. ඔව් මේ මැනින් වෙළඳපොළ තවදුරටත් මේ ආකාරයෙන් පවත්වාගෙන යාමට නම් මේ සියලු දෙනාගේම සහයෝගය අවශ්‍යයි. මේ COVID-19 වසංගතය තුරන් කරන තුරු අප මේ ජයග්‍රහණ ඉදිරියට ගෙන යා යුතුයි. තවම වසංගතය තුරන් වී නැහැ. එබැවින් තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය, ආරක්ෂා අමාත්‍යාංශය, රජය ඔබට නිරන්තරයෙන් උපදෙස් ලබා දෙන්නේ. ඒ උපදෙස් වලට අනුගත වී කටයුතු කරන්න. එවිට පුළුවන් අපට මේ COVID-19 මිදෙන්නට. ඉතින් මේ මැනින් වෙළඳපොළට එන වෙළඳ මහතුන් සේම පාරිභෝගික ජනතාවත් ඒ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරන්න. එවිට පුළුවන් මේ මැනින් වෙළඳපොළ තවදුරටත් පවත්වාගෙන යන්න මේ COVID-19 ව්‍යසනයෙන් අපට මිදෙන්නට. උදේ චන්දන මැනින් වෙළඳපොළේ සිට තොරතුරු ගෙන ආවාට. කොරෝනා අවදානම පවතින ලෝ රටවල් අතුරින් ශ්‍රී ලංකාව ලෝකයේ 160 වන ස්ථානය දක්වා පහත බැස තිබීම තුළින් මෙරට කොරෝනා මර්ධන වැඩපිළිවෙලේ සාර්ථකත්වය මැනවින් පෙන්නුම් කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. අද පෙරාරුවේ පත්තරේ වැඩසටහන සමග එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා නිරෝධායන ඇඳිරි නීතිය නීත්‍යානුකූල බවට ඊයේ ගම්පහ අධිකරණය ලබා දුන් තීන්දුව පිළිබඳවද අදහස් පළ කළා. ඉතාම ස්තුතිවන්ත වෙනවා මේ ස්වර්ණවාහිනියට මේ අවස්ථාව ලබා දීම ගැන. ඒ වගේම මම හිතන්නේ ඊයේ රාත්‍රියේ ඔබගේ ප්‍රවෘත්ති ප්‍රකාශයේත් සම්පූර්ණ මේ ගැන විස්තරයක් පළ වුණා. මේක මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඒ වගේම අධිකරණ ක්ෂේත්‍රයේ සුවිශේෂ නඩු තීන්දුවක් හැටියට තමයි හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මේ රටේ ජනතාව ලබපු ජයග්‍රහණයක් හැටියට මේ ඇඳිරි නීතිය පැනෙව්වේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ඉල්ලීම මත. දැන් මේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේදී රංගන මානව හිමිකම් ක්‍රියාකාරීන්යයි පවසන විවිධ පිරිස් මේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම නවත්තන්න උත්සාහ කරා. ඒ අපි දන්නේ මොකක්ද අරමුණ කියලා. නමුත් මේක එහෙම ඒගොල්ලන්ගේ හඬ නිසා නැවතුණා නම් අද ලංකාව අර ඇමරිකාව, ඉතාලිය, ස්පාඤ්ඤය වගේ තත්ත්වයටපත් වෙලා අද මරණ 9ක් හැටියට තියෙන මේක මරණ 2000ක් 3000ක් බවට පත් වෙන්න තිබුණා. සමහර කතා කරපු අයට අවශ්‍ය වුණේ ඒකද දන්නේ නැහැ. නමුත් අපිට පුළුවන් වුණා මේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම නිසා මිනිස්සු එළියට බහින එක නවත්තලා මේ තත්ත්වයෙන් ලෝකයේ 160 වෙනි ස්ථානයේ තමයි අපි. අංක 1 ඇමරිකාව, 2 ස්පාඤ්ඤය මරණ සහ ආසාදිතයෝ අතින් අපි යටින්ම ඉන්නේ. අපිට යටින් ඉන්නේ භූටානය වගේ රටවල් කීපයක් තමයි. අපේ ජනගහණයෙන් 100න් එකක්වත් නැති රටවල් තමයි අපිට යටින් ඉන්නේ. ඒ තරමට අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේ මේ ඇඳිරි නීතිය පනවපු නිසා. ඉතින් ඒක නිසා අපිට නිහතමානී සතුටක් තියෙනවා මේ රටේ ජනතාවගේ ජීවිත බේරා ගැනීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියමයේ පරිදි ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියාත්මක කරපු මේ ඇඳිරි නීතිය මේ රටේ උත්තරීතර අධිකරණය ඊයේ ගම්පහ ප්‍රධාන මහේත්‍රාත් අධිකරණය මගින් නීත්‍යානුකූල බවට පිළිගත්තා. ඉතින් ඒ නිසා ඒක අපි ලැබපු ජයග්‍රහණයක් හැටියට තමයි අපි සලකන්නේ මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන්. රට යථාවත් කිරීමේ වැඩපිළිවෙලත් සමග එක්වන ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් තවදුරටත් කටයුතු කළ යුතු බව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පෙන්වා දෙනවා. ඔවුන් පවසන්නේ වෛරසයේ ව්‍යාප්තිය පාලනය කළද ඇතැම් පුද්ගලයන් තුළ රෝග ලක්ෂණ පැවතිය හැකි බවයි. ලෝකයෙන් හොඳටම කොරෝනා පාලනය කරපු රට විදිහට අපේ රට ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා මේ පිළිබඳව ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. මේ රටේ ඉතාමත් හොඳින් රෝගීන් හඹා ගිහිල්ලා ආසාදිතයන් විය හැකි අය හඹා ගිහිල්ලා ආශ්‍රිතයින් හඹාගෙන ගිහිල්ලා ඕන්ව ක්වොරන්ටයින් කරලා මේ රෝගය සමාජගත වෙන එක වළක්වපු හින්දා. ඒ නිසා අපේ රටේ පාරිසරිකව කොරෝනා වෛරස් එක හොයාගන්න නැහැ. තාමත් මේ රටේ කොරෝනා වෛරස් එක තියෙන මිනිස්සුන්ගේ ඇඟේ. භයානක වදුර තියෙන්නේ තාමත් රෝග ලක්ෂණ නැතුව රෝගයේ ඇඟේ තියෙන මිනිස්සු සමාජයේ ඉන්න පුළුවන්. දැන් ඊයේ ඇඳිරි නීති ඉවත් කරාට පස්සේ අනාරක්ෂිතව හැසිරෙන උදවිය දැක්කා අපි. ඒ වගේමයි ඊටමත් හොඳින් තමන්ගේ ආරක්ෂාවත් රටේ ආරක්ෂාවත් සලකසකමින් කටයුතු කරන පිරිසකුත් අපි දැක්කා. මේ වෙලාවේ වෙන්නට ඕනේ තව දුරටත් කොරෝනා අවදානම තියෙන බව හොඳින් අවබෝධ කරගෙන වෛරස් එක සමාජයේ මිනිස්සු අතර තියෙනවා කියලා හිතාගෙන තමන්ගේ ආරක්ෂාව තමන් සලසගෙන කටයුතු කරන එක. කොවිඩ්-19 රෝගීන් වාර්තා වීම සම්බන්ධයෙන් ගත්තහම ඊයේ වෙන විට 869ක් විතර වාර්තා වෙලා තියෙනවා. මේන් පහුගිය කාලේ වාර්තා වීම සම්පූර්ණයෙන් වගේ සිදුවන්නේ වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් සහ ඔවුන්ගේ පවුල් ආශ්‍රිතයින් සම්බන්ධයෙන් පමණයි. අනිත් සියලුම රෝගීන් වාර්තා වීම අනිත් පොකු වලින් වාර්තා වීමත්
බාහිරින් වාර්තා වීමත් සම්පූර්ණයෙන් පහේ නැවතලා තියෙනවා. ඒකත් එක්ක අපිට නිගමනය කරන්න පුළුවන් COVID-19 රෝගය ඉතාමත්ම සෑහෙන දුරකට රට තුළ අපි පාලනය කරලා තියෙනවා කියලා. ඉතින් මේ තත්ත්වයේ යටතේ කරන්න පුළුවන් හොඳම ක්‍රියාමාර්ගය තමයි අරන් තියෙන්නේ ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල හැර අනිත් දිස්ත්‍රික්කවල අන්තිම නීතිය ඉවත් කිරීම මගින් මේ දිස්ත්‍රික්කවල අන්තිම නීතිය පවතිද්දීම ඒ දිස්ත්‍රික්කවල කටයුතු ජන ජීවිතය නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු පටන් ගත්තා. කාර්යාල විවෘත වුණා, වැඩපොළවල් විවෘත වුණා, ඒ තැන්වල වැඩ කටයුතු සිද්ධ වෙනවා. ඉතින් මේ තත්ත්වය COVID-19ත් සමග බද්ධ වෙලා යනකොට අපි තවමත් මේ අවස්ථාවේදී මතක තබා ගත යුතු කාරණය තමයි මේ ආකාරයට අපි පාලනය කළත් කොයි අවස්ථාවකදී හරි කොහෙන් හෝ COVID-19 රෝගයක් වාර්තා වීමේ ඉඩකඩ සම්භාවිතාවය තවමත් තියෙනවා. ඉතින් ඒ නිසා එය අපි සිහියේ තබාගෙන වැඩ කටයුතු කළ යුතුයි. ඔබ නැවතත් ලංකාවේ අංකිකයේ සමබර තොරතුරු ප්‍රකාශය සමග ජාත්‍යන්තර හෙද දිනය අදයි. මේ ඒ පිළිබඳව ස්වර්ණවාහිනිය තබන සටහනක්. මානව දයාවෙන් පිරිපුන් අපේ රටේ හෙදහෙදියන්ගේ අපරිමිත කැපවීම අනාදිමත් කාලෙක ඉඳන්ම ප්‍රකට කළ කරුණක්. ගිලන්ව තමන් අභියසට පැමිණෙන අසරණ රෝගීන් සුවපත් මිනිසුන් කරලීමේ මහඟු ප්‍රයත්නයේ ආදරණීයම කොටස්කරුවන් වන්නේද මේ ආදරණීය හෙදවෘත්තිකයනුයි. නයිටින්ගේල් ප්‍රතිපත්තිය සුරකිමින් අසරණ රෝගීන් වෙනුවෙන් එදා සිටම සියලු යුතුකම් නොපිරිහෙලා ඉටු කරන හෙදහෙදියන් අද කොරෝනා වසංගතය හමුවේදීත් සිදුකරන මෙහෙය සුළුපටු නැහැ. ගිලන් වූ රෝගියෙක් රෝහලට ඇතුළත් කළ මොහොතේ පටන් ඒ අය ඉටු කරන මෙහෙය මනින්නට හැකි මිනුම් දණ්ඩක් මේ ලෝකයේ තවත් නැහැ. මාරාන්තික කොරෝනා වසංගතයත් සමග ලොව අති දියුණු රටවල හෙදියන් පවා මානසික ආතතියෙන් සියදිවි තොර කරගන්නා විට අපගේ දේශයේ සාඩම්බර හෙද පරපුර තමනට හැකි පමණින් දිවාරෑ නොබලා සිය අති විශිෂ්ට වූ මෙහෙය ඉටු කරමින් සිටිනවා. ඇසට නොපෙනෙන වසංගතයක් අභිමුව මේ මිහිතලයේ සෑම රාජ්‍යයක්ම හුදෙකලා සටනක නිරතවන මෙවන් මොහොතක අපේ රටේ සාඩම්බර හෙද පරපුර වැටුපහෝ අයිතිවාසිකම් ඉක්මවා ගිය ධෛර්ය සම්පන්න වූ වෘත්තීයමය ජීවිතය තුළ විඳින දුක් වේදනාවන් සියල්ල සුවපත් වන රෝගීන් හමුවේ අපමණ වූ සන්තෘෂ්ටියකින් විඳගනු ලබනවා. මෙවන් වූ වසංගත අවස්ථාවකදී ජාත්‍යන්තර හෙද දිනය අද සමරන මොහොතක අපේ රටේ විශිෂ්ට හෙද පරපුර සේම කොරෝනා පරදවන්නට දිවාරෑ අපමණ වෙහෙසෙන වෛද්‍යවරුන් ඇතුළු සමස්ත සෞඛ්‍ය සේවයම අප සිහි කරන්නේ හදවතේ ගැඹුරුම තැනකින් ජනිත වන අප්‍රමාණ වූ හෘදයාංගම වූ කෘතවේදීත්වයකින් බව අප මෙලෙස සටහන් තබමු. මෙම වර්ෂය සඳහා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ශ්‍රේණි වෙත ඇතුළු වීමට නියමිත සිසුන්ට ඔන්ලයින් ක්‍රමයට අද සිට අයදුම් කිරීමට අවස්ථාව හිමි වනවා. මේ අතර කොරෝනා වෛරසය හමුවේ වසා තැබුණු පාසල් අදියර 4ක් ඔස්සේ විවෘත කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය දල සලහපෙරුම මහතා පවසනවා. රට තුළ කොරෝනා වෛරසය පැතිරීම හමුවේ සියලුම පාසල් තාවකාලිකව වසා දැමීමට රජය විසින් පියවර ගත්තා. එලෙස වසා තිබුණු පාසල් අදියර 4ක් ඔස්සේ විවෘත කිරීමට ක්‍රියා කරන බවයි අධ්‍යාපන අමාත්‍ය දල සලහපෙරුම මහතා මාතර දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී ප්‍රකාශ කළේ. අපේ දින සෞඛ්‍ය අංශත් එක්ක සාකච්ඡා කළා ඉදිරි සතියේදී තීරණය කරන්න පුළුවන් වේවි. අපි දැනට තීරණය කළා තියෙන්නේ අධීර 4කින් එක ක්‍රියාත්මක කරන්න. ඊටාම් පැහැදිලිව කිව්වොත් දරුවන්ගේ ආරක්ෂාව කියන්නේ වඩාත්ම සුරක්ෂිත වෙච්ච මොහොතේ තමයි දරුවෝ ඉස්කෝලේට ගේන්නේ. රට සාමාන්‍යකරණය වීමේ අවසාන පියවර විදියට අවසාන අංකයේ විදියට තමයි දරුවෝ පාසලට ගෙන ඒම අපි සිද්ධ කරන්නේ. අනිත් සියල්ලම එතකොට යථාවත් තත්ත්වයට පත් වෙලා අවසන්. හැබැයි එතෙන්දී අපි විශේෂයෙන්ම පළාත් පාලන ආයතන වලින් ඉල්ලීමක් කරනවා. ඔබතුමාලා ඉතා කැපකිරීමක් කරා බවගේ කාලේ අපේ පාසල් සියල්ලම විෂ බීජ හරණය කිරීමේ කටයුත්ත
පළමු පියවර විතර එක කරලා දින 4ක් පාසල් වහලා තියන්න. අපි උසස් පෙළ දරුවෝ ටික පාසලට ගන්නවන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ තමයි උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ දරුවන්ගෙන් පස්සේ තමයි පුංචි දරුවෝ ටික ඉස්කෝලේට ගේන්න අපි බලාපොරොත්තු වෙන්නේ. පියවර 4 යන්නත් අඩු ගානේ මාසෙක කාලයක් යනවා. පටන් ගත්ත දවසේ ඉඳලා. 100ක් ඉන්න ඉස්කෝලේකට නම් එක තර්මෝමීටර් එකක්, 300ක් නම් දෙකක්, 500ක් නම් 3ක් ආදී වශයෙන් ඉස්කෝලේට සපයනවා දරුවන්ගේ බොඩි හීට් එක බලන්න. මේ අතර COVID-19 මර්ධනය සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකායේ ඊයේ දින රැස් වූ අවස්ථාවේදීද පාසල් ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡාවට ලක් කෙරුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කරනු ලැබුවේ පාසල් ආරම්භ කිරීමට පෙර සෞඛ්‍ය ආරක්ෂිත කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය මගින් දරුදැරියන් තවදුරටත් දැනුවත් කළ යුතු බවයි. මේ අතර මේ වර්ෂය සඳහා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ශ්‍රේණිය වෙත ඇතුළත් වෙන සිසුන්ට ඔන්ලයින් ක්‍රමයට අයදුම් කිරීමට අද සිට හැකියාව ලැබෙනවා. www.info.moe.gov.lk යන වෙබ් අඩවිය වෙත පිවිස උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට අපේක්ෂිත සිසුන්ට ඊට අයදුම් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා. එක් අයදුම්කරුවෙකුට පාසල් 10ක් සඳහා අයදුම්පත් යොමු කිරීමට හැකිවන අතර සියලුම අයදුම්පත් ජූනි මාස 12 වෙනිදාට පෙර යොමු කළ යුතුයි.